එහෙනම් දරුවනේ ආයුබෝවන්. අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ අපේ උසස් පෙළ කෘෂි විද්‍යා විෂය නිර්දේශයේ පවතින 14 වෙනි ඒකකය පසු අස්වනු තාක්ෂණය. මේකට සමහරු කියයි post harvest technology කියලා. මෙන්න මේ 14 වෙනි ඒකකයේ යටතේ හමුවන 4 වෙනි පාඩම තමයි දරුවනේ අපි මේ සාකච්ඡා කරන්න කල්පනා කළේ. මොකක්ද පාඩමේ නම? පසු අස්වනු හානි සිදුවන අවස්ථා හඳුනාගෙන හානි අවම කිරීම. මේ ගැන කතා කරන්න යද්දී මම පොඩි මතක් කිරීමක් කරන්නම් කොහොමද අපේ ඒකකය නැත්තම් මේ පසුවස්වනු තාක්ෂණය කියන ඒකකය මේ දක්වා පෙළ ගැසී පැවතුනේ කියලා පුතේ. මම කියන්නේ නැහැ මෙම ඒකකයේ හැදෑරීමට නැත්තම් මෙම පාඩම හැදෑරීමට පෙළ ගැස්වීම අනිවාර්යයි කියලා. නමුත් ඔබට ඒ අවබෝධය ලබා ගත්තොත් දරුවනේ වඩා පහසුවෙන් අපේ ඉලක්කය වෙත නැත්තම් අපේ ඒකකය වෙතට ළඟා වෙන්න පුළුවන් කියලා යෝජනා කරනවා. හරිද? එතකොට දරුවනේ අපි මේ යටතේ අපේ 14 වන ඒකකයේ තමයි මේ කතා කරමින් ඉන්නේ. ඒකකයේ මාතෘකාව උනේ පසුවස්වනු තාක්ෂණය. මේ යටතේ පළවෙනියෙන්ම අපි කතා කරමින් හිටියේ දරුවෝ කිසියම් අස්වැන්නක පවතින පරිණත භාවයේ පිළිබඳවයි. අස්වැන්නක් හරියට මෝරලද හරියට පරිණත වෙලාද කියන එක ගැනයි අපි කතා කළේ. මේ ගැන කතා කරන්න ගියාම අපි කිව්වා තමයි ළමයෝ කිසියම් අස්වැන්නක් පාරිභෝගිකයාට අවශ්‍ය තත්වයන්ට හෝ පාරිභෝගික අවශ්‍යතාවයන්ට හෝ එහෙම නැත්නම් ළමයෝ යම් නිෂ්පාදන ක්‍රියාවකට යොදා ගන්නට මොනවා හරි දැන් උදාහරණයක් අපි ගත්තොත් හිතන්නකො පළතුරු වලින් බලාපොරොත්තු වෙනවා ජෑම් හදන්න. එහෙම නැත්නම් චට්නි හදන්න. එහෙම නැත්නම් සෝස් හදන්න. මම සරල උදාහරණයක් කියන්නම්. අඹ වලින් චට්නි හදයි, සෝස් හදයි, ජෑම් හදයි, අඹ බීම හදයි. නිෂ්පාදන හතරක් ගැන මතක් කළේ ළමයෝ දැනගන්න මේ නිෂ්පාදන හතර හදනකොට අඹ කඩන අවස්ථාවන්, අඹ නෙලා ගන්න අවස්ථාවන් වෙනස් වෙනවා. හරිද? ඒ වගේ දැනගන්න යම් අස්වැන්නක් ගත්තාම ඒක පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයට ගැලපෙන්න හෝ එහෙම නැත්නම් යම් නිෂ්පාදනයක් හෝ වෙනත් ක්‍රියාවකට යොදා ගැනීමට යෝග්‍ය මේරීමක් දක්වන අවස්ථාවට කියයි අපි යම් භෝගයක පරිණත බව කියලා. මේක අපි තේරුම් ගන්න ඕන. කොහොමද මොකක්ද අවස්ථාව කියලා. මෙන්න මේ විදිහට ළමයි යම් භෝගයක පරිණත බව තෝරා ගැනීමට නැත්නම් හඳුනා ගැනීමට අපට පෙන්눔 කරන ලක්ෂණයක් වේද ඒකට අපි කියනවා තමයි maturity index එවත් පරිණත දර්ශකය කියලා. මේ පරිණත දර්ශකයේ දිහා බලලා අපි තේරුම් ගන්නවා මේ භෝගය දැන් නම් નિયમિત පරිණත අවස්ථාවේ තියෙන අස්වනු නෙලා ගන්නට කියලා. දර්ශකයක් කියන්නේ පෙන්눔 කරන තත්වයක්. මේක දිහා බලලා අපට කියත හැකි හරි දැන් මෙයා නෙලන්ට යෝග්‍ය අවස්ථාවේ ඉන්නා බව. ඒතර මේක තේරුම් ගන්න පුළුවන්. ප්‍රධාන ආකාර කීපයක් තිබුණා පරිණත දර්ශක ආකාර කීපයකට බෙදුවා. එකක් තමයි අපට පියවි ඇහෙන් බලලා කියන්න පුළුවන් මේකට අපි කියනවා දෘෂ්ටිය මගින් කියලා. ඇහෙන් බලලා මේකේ වර්ණය, ප්‍රමාණය, හැඩය දැන් හොඳයි කියලා කියේ. දෙවෙනි එකක් කියනවා ළමයෝ කැලෙන්ඩර් දින ගණන අනුව කියත හැකි. මේ භෝගයේ වගා කළේ අවසාන දවසේ දැන් නම් නෙලන්ට යෝග්‍යයි. මේක විශේෂයෙන්ම කෙසෙල් වර්ගවලට නැත්තම් ඔය කොළ එළවලු වලට නැත්තම් ඔය මොනවද මේ බීට්රූට් වගේ වට හොඳ වෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි ළමයෝ අපි අස්වැන්න හා සම්බන්ධ විවිධ මාන හේවත් මිනුම් අරගෙන නැත්තම් ඒවා මැනලා ඒ මගින් කියනවා දැන් නම් මෙයා පරණතයි නෙලන්ට හොඳයි කියලා. හුඟක් වෙලාවට මේ මාන ලබා ගැනීමට අපි යම් යම් උපකරණ වර්ග පවා භාවිතා කරන්න පුළුවන්. මේ යටතේ පළතුරු සඳහා භාවිතා කරන එක මාන ලබා ගන්න උපකරණයක් තමයි ළමයි පෙනිට්‍රෝමීටර් කියන උපකරණය. මේක පළතුරු වල පරණත බව හොයාගන්න යොදා ගන්න එක. ඒ වගේම පළතුරු වල වගේම වෙනත් සමහර එළවලු වර්ග ආදී වුණත් යොදා ගන්න පුළුවන් වර්ණයේ මැනීමට කලරිමීටර් කියන උපකරණය. ඒකෙන් පෙන්눔 කරන්නේ වර්ණය. ඒ වගේම අපි BST දරුවන්ට නිතරම හමු වන ප්‍රැක්ටිකල් වලට පවා යොදා ගන්න උපකරණයක්. ආහාරයේ පවතින ජල ද්‍රව්‍ය සීනි ප්‍රමාණය නැත්නම් පැණි රස ප්‍රමාණය මනින උපකරණය බ්‍රික්ස් මීටර් හෙවත් රිෆ්‍රැක්ටෝමීටර්.
ඒ වගේම සමහර වෙලාවට සමහර අය පළතුරු වල නැත්තම් අස්වැන්නේ විශිෂ්ට ගුරුත්වය මනිනවා. එහෙම නැත්තම් සමහරු ඒ වර්නියර් කැලිපර් ආදී මගින් විස්කම්භය ආදිය බලා ගන්නවා. මෙන්න මේ සංකල්ප මුලින්ම අපි දැනගන්න ඕන. ඒ වගේම අපට වැදගත් වෙනවා ළමයෝ පළතුරු ගැන කතා කරද්දී ripening of fruits එවත් පළතුරු ඉදීම කියන සංකල්පය. දෙවන වැදගත් සංකල්පය වන්නේ පළතුරු ඉදීමයි. පළතුරු ඉදීම කියන්නේ ඉතා සංකීර්ණ භෞත රසායනික ක්‍රියාවක් වෙනවා. මේ පළතුරු ඉදීමේදී සිදුවන කායික විද්‍යාව මත අපි පළතුරු ප්‍රධානාකාර දෙකකට බෙදනවා. එක වර්ගයකට අපි කියනවා ළමයි අන්ත උපරිම පළතුරු නැත්නම් සමහරු කියයි ක්ලයිමැක්ටරික් පළතුරු. අනිකට කියනවා අන්ත උපරිම නොවන පළතුරු. එහෙම නැත්නම් කියයි non climateric පළතුරු කියලා. ඉදීම අනුව පළතුරු ආකාර දෙකයි අන්ත උපරිම පළතුරු හා අන්ත උපරිම නොවන පළතුරු විදිහට. ළමයි පළතුරු ඉදීමට සම්බන්ධ මේ සංකල්පය අපට ප්‍රස්ථාරිකව නම් ඉදිරිපත් කරන්න පුළුවන්. මෙන්න ළමයෝ ප්‍රස්ථාරයේ x අක්ෂය අපි යෝජනා කරයි කාලය කියලා. මෙන්න ළමයෝ ප්‍රස්ථාරයේ y අක්ෂය අපි යෝජනා කළයි අදාළ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වාගේ තත්ත්වයක්. අපි යෝජනා කරයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වගේ තත්ත්වයක්. ඉතින් ළමයි අපි ඉස්සෙල්ලාම ගත්තොත් එහෙම ඔය ක්ලයිමැක්ටරික් කියන ආකාරයේ පළතුරු මොකද්ද ලක්ෂණය? පළතුරු ඉදීගෙන යනකොට අවසානයේදී නැත්නම් පළතුරු වයස්ගත වෙනකොට ශ්වසනයේ උපරිම ශීඝ්‍රතාවයක් දක්වන උදවිය. මෙහෙම. මෙයාට තමයි අන්ත උපරිම කියලා කියන්නේ. මේගොල්ල මෞෂාකයට සම්බන්ධව තියෙද්දිම ඉදෙන්න කියලා නීතියක් නැහැ. පැහිලා ඉදවන්න පුළුවන්. එහෙම නැත්නම් ඉදවුම් කාරක යොදාගෙන ඉදවන්න පුළුවන්. දෙවන වර්ගයේ ළමයි අන්ත උපරිම නොවන පළතුරු හේවත් non climateric ඔහොම දිගටම යනවා. මේගොල්ල නම් අමුයෙන් කඩලා ඉදවන්න බෑ. ගහේදිම ඉදෙන්නයි ඕනෑන්නේ. දැන් අන්ත උපරිම වලට උදාහරණයක් තමයි ඔය අඹ වාගේ ඒවා. අන්ත උපරිම නොවන නම් ඔය රමුටන් වාගේ ඒවා තමයි යෝජනා වෙන්නේ. මීට අමතරව මේවායේ කායික ක්‍රියාවන්ගේ වෙනස්කම් තියෙනවා. අපි විශේෂයෙන්ම අන්ත උපරිම පළතුරු ඉදවුම් කාරක යොදාගෙන කෘතිමව ඉදවනවා. මේ සඳහා බහුලව යොදා ගන්න ඉදවුම් කාරකයක් තමයි ළමයෝ කැල්සියම් කාබයිඩ් හෙවත් කාබයිඩ්. එහෙනම් අපිට හමු වෙනවා සංකල්පයක් කාබයිඩ් යොදා පළතුරු ඉදවීම මේ නිසි පරිදි සෞඛ්‍ය ආරක්ෂිතව කළ යුතු වෙනවා. අපි තුන්වෙනුව කතා කළා තමයි ළමයෝ පසුවස්තුණු තාක්ෂණය යටතේ පසුවස්තුණු හානි පිළිබඳව post harvest losses එවත් පසුවස්තුණු හානි පිළිබඳව. යම් භෝගයක අස්වනු නෙලීමේ සිට පරිභෝජනය දක්වා සිදුවන්නා වූ හානි තමයි පසුවස්තුණු හානි කියලා කියන්නේ. සමහරු කියයි මේ හානි එක පැත්තකින් ගුණාත්මක වෙන්න පුළුවන් අනික් පැත්තෙන් ප්‍රමාණාත්මක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ළමයෝ මේ දෙකම වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. කොහොම හරි මේ පසුවස්තුණු හානි කෙරේ බලපාන සාධක අපිට හම්බ වෙනවා. ඇයි පසුවස්තුණු හානි ඇති වෙන්නේ? හැබැයි ඒ ගැන කතා කරන්න ගියාම අපිට තව දෙයක් කියන්න වෙනවා. මේ සිදුවන පසුවස්තුණු හානිය ප්‍රධාන වශයෙන්ම අපි ලබා ගන්න අස්වැන්නේ ස්වરૂපේ හෙවත් අස්වැන්නේ ස්වභාවය මත තීරණය වෙනවා.
ළමයි මේකට බලපාන අස්වැන්නේ ස්වභාවයේ මත අස්වනු ප්‍රධානාකාර දෙකකට බෙදන්න පුළුවන්. එකකට අපි කියනවා කල්තබාගත හැකි අස්වනු කියලා. අනිකට කියනවා අපි කල්තබාගත නොහැකි අස්වනු කියලා. කල්තබාගත හැකි අස්වනු වල ලක්ෂණය තමයි භෝගී අස්වනු නෙළුවාට පස්සේ නරක් නොවි අපට යම් කාලයක් තියාගන්න පුළුවන්. මේ දෙන්න අතර සංසන්දනාත්මක ගැළපීමක් පිළිබඳව ඔබගේ අවබෝධය අපට වැදගත් වෙනවා. මේ දෙන්න අතර පවතින සංසන්දනාත්මක ගැළපීමක් පිළිබඳව අපේ අවබෝධය වැදගත් වෙනවා. මේ යටතේ කාටද ඝන ආවරණයක් තියෙන්නේ? කාටද එහෙම ඝන ආවරණයක් නැත්තේ? කවුද නෙළන අවස්ථාවේ, ඒ කියන්නේ මෙයාට ඝන ආවරණයක් තියෙනවා. නෙළන අවස්ථාවේ මෙයාගේ ජල ප්‍රශ්‍රතය අඩුයි, මෙයාගේ ජල ප්‍රශ්‍රතය වැඩි, මෙයාගේ වර්ගඵලය පෘෂ්ඨීය වර්ගඵලය අඩුයි, මෙයාගේ පෘෂ්ඨීය වර්ගඵලය වැඩි. මෙයා එච්චර ශුද්ධ ජීවීන් හෙවත් මේ නරක කරන කට්ටිය ආකර්ෂණය කරන්නේ නැහැ. මෙයා නම් ආකර්ෂණය කරනවා. බාහිර අභ්‍යන්තර සාධක වලින් මෙයාට වැදගත් වෙන්නේ අභ්‍යන්තර, මෙයාට බාහිර අභ්‍යන්තර දෙන්නම වැදගත් වෙනවා නරක වෙන්නේ. ආදි වශයෙන් කතා බහ කරන්න පුළුවන්. කෙසේ හෝ වේවා ළමයි මේ පසුවස්සුණු හානි කිරී බලපාන සාධක ප්‍රධාන ආකාර තුනකට බෙදනවා. එක සාධක වර්ගයකට අපි කියනවා ළමයි පෙර අස්වනු සාධක කියලා. පෙර අස්වනු සාධක කියන්නේ යම් භෝගයක අස්වනු නැත්නම් යම් භෝගයක් වගා කිරීමට තීරණය කළ අවස්ථාවේ ඉඳලා අස්වනු නෙලා ගැනීමේ ක්‍රියාව දක්වා පවතින තත්වයන් වෙනවා. දෙවන සාධක වර්ගයට අපි කියනවා තමයි පසු අස්වනු සාධක කියලා. දෙවන සාධක වර්ගයේ පසු අස්වනු සාධක වෙනවා. යම් භෝගයක අස්වනු නෙලීමේ සිට පරිභෝජනය දක්වා හමුවන විවිධ පියවරයන් ඔස්සේ වෙන්න පුළුවන් තත්වයක් වෙනවා. පෙර අස්වනු සාධකයට නිසි පරිදි බිම් සකස් කළාද, ජල සම්පාදනය කළාද, පොහොර යෙදුවද, රෝග පලිබෝධ පාලනය කළාද, ජල වහනය දියුණු කළාද ආදී වශයෙන් මේ කරන ක්‍රියාවත් හරියට නොකළොත් ඒ මගින් පියවර මෙතෙන්දී ඇති වුණාට පසු අස්වනු හානි වලට ඒක බලපානවා. අපි දෙවනුව කතා කළා පසු අස්වනු සාධක ගැන. ළමයි පසු අස්වනු සාධක කියලා කියන්නේ යම් භෝගයක අස්වනු නෙලීමේ සිට පරිභෝජනය දක්වා ක්‍රියාකාරකම් තුළදී වෙන්න පුළුවන් දේවල්. මේකට බලපාන සාධක අපට මෙන්න මෙහෙම බෙදන්න පුළුවන් ළමයි. එකකට කියනවා පාරිසරික සාධක, විවිධ පරිසර සාධකවල බලපෑමෙන් ඇතිවෙයි. තව එකකට කියාවි කායික විද්‍යාත්මක සාධක, ශාකී සිදුවන්නා වූ කායික ක්‍රියාකාරකම් මගින් ඇතිවේ. තව එකකට කියත හැකි ජෛව සාධක කියලා. පාරිසරික සාධක කියන්නේ අපේ අස්වැන්න ගබඩා කළ පරිසරයේ පවතින තත්ත්වයන්. අවට පරිසරය. කොහොමද තෙතමනය? කොහොමද උෂ්ණත්වය? කොහොමද වාතාශ්‍රය ආදිය මේ යටතේ සලකා බලනවා. බාහිර පරිසරයේ පවතින තත්ත්වයන්. ඒ වගේම කායික විද්‍යාත්මක සාධක යටතේ එතලීන් නිපදවනවද? වර්ධනය හා විකසනය වෙනවද? ශ්වසනය වෙනවද? උත්ස්වේදනය වෙනවද? බිඳවැටීම් වෙනවද? ආදිය ගැන කතා කළ හැකි වෙනවා. ළමයෝ ජෛව සාධක යටතේ මේ අස්වැන්න හානි වීමට බලපාන රෝගකාරක කවුද? පලිබෝධකාරක කවුද? මේවා ඇතුල් වෙන්නේ අක්‍රියවද සක්‍රියවද? ඔන්න ඔය විදිහට අපි දැන් හඳුනාගෙන තියෙනවා යම් භෝගයක පසුවස්සුණු හානි ඇතිවීමට බලපාන සාධක. ඒ වගේම පසුවස්සුණු හානි ඇති වුණොත් වෙන්න පුළුවන් ගැටලුකාරී තත්ත්වයන් ගැන අවබෝධයක් තියෙන්න ඕන. ලෝකයේ ආහාරත අපේ රටේ තියෙන නිපදවන ආහාර වලින් එළවලු හා පළතුරු වලින් 25ක් 40ක් අතර ප්‍රමාණයක්, ධාන්‍ය වලින් 10ක් 16ක් අතර ප්‍රමාණයක් මේ මගින් අහිමි වෙනවා. ඒ වගේම රැකියා නියුක්තිය අඩු වෙනවා. ආහාර හිඟයන් නැති වෙනවා. ආහාර සුරක්ෂිතතාවය නැති වෙනවා. මේ ආශ්‍රිත කර්මාන්ත බිඳ වැටෙනවා. ආහාරවල මිල වැඩි වෙනවා. ආහාරවල මිල උච්චාවචනය වෙනවා.
සාගත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වළක්වන්න නම් නිසි පරිදි පසුවස්තුණු හානි වළක්වලා අපේ අස්වැන්න ආරක්ෂා කරගත යුතුයි. අනේ ගැන තමයි අද අපි මේ සාකච්ඡා කරන්නට යන්නේ දරුවනේ. එහෙනම් බලන්න ඒ යටතේ අපි කතා කරනවා පසුවස්තුණු හානි වැළැක්වීමක් ගැන. ඒ යටතේ අපි කියනවා පසුවස්තුණු හානි සිදුවන අවස්ථා හඳුනාගෙන ඒවා අවසන් කිරීමටයි කටයුතු යොදන්නේ. එතකොට පසුවස්තුණු හානි සිද්ධ වෙන්නේ කොහෙද? මෙන්න මේ පසුවස්තුණු තාක්ෂණය යටතේ අපි යොදා ගන්න ක්‍රියාවලියක් තියෙනවා. ඒකට අපි කියනවා පසුවස්තුණු ක්‍රියාවලිය කියලා. ඔය විදිහට අස්වැන්න හානි වෙන්නේ මේ පසුවස්තුණු ක්‍රියාවලිය තුල කරන දේවල් ඔස්සේ තමයි. ඒ නිසා මොකක්ද අපි කතා කරන්න ඕන? එහෙනම් ඉස්සෙල්ලාම දැනගන්න ඕන මොනවද මේ පසුවස්තුණු ක්‍රියාවලිය තුල හමුවන පියවර ටික කියලා. මොකද ළමයෝ ඒ පියවර වලදී තමයි ඔය කියන ලොසස් එවත් හානි සිද්ධ වෙන්නේ. අපි ඒ යටතේ කතා කරන්නට යන්නේ පසුවස්තුණු තාක්ෂණය හෙවත් පෝස්ට් හාවෙස්ට් ටෙක්නොලොජි යටතේ. මෙන්න මෙහෙම කියනවා භෝග අස්වැන්න නෙලීමේ සිට පරිභෝජනය දක්වා අස්වැන්නේ ගුණාත්මය ආරක්ෂා කරමින් හා එය වැඩි දියුණු කරන්න පුළුවන් වෙලාවට වැඩි දියුණු කරමින් ගුණාත්මක ප්‍රමාණාත්මක හානිවීම අවම කරන්න යොදන විවිධ ශිල්පීය තාක්ෂණික ක්‍රියාවන් වල එකතුවක්. නැත්නම් මේ ක්‍රියාවන් ගොඩකට අපි කියනවා පසු අස්වනු තාක්ෂණය කියලා. මෙන්න මෙතන හමු වන වැදගත් වචනයක් තියෙනවා ළමයෝ තාක්ෂණය එහෙම නැත්නම් ටෙක්නොලොජි. ඒකට මම පොඩි වචනයක් කියන්න කැමතියි. මේ තාක්ෂණය එහෙම නැත්නම් ටෙක්නොලොජි කියන එක අපිට එක පැත්තකින් මෙහෙම කියන්න පුළුවන් ළමයෝ. සමහරු කියනවා technology is the practical application of science. විද්‍යාව ප්‍රායෝගිකව භාවිතා කළොත් නැත්නම් විද්‍යාව ප්‍රායෝගිකව යොදාගත්තොත් ඒ තාක්ෂණයක් වෙයි. තාක්ෂණය කියන්නේ විද්‍යාවක්ම තමයි. හැබැයි ඒක ප්‍රැක්ටිකලි ඇප්ලයි කරලා තියෙනවා. එහෙම නැත්නම් ඒ ගබඩා කරලා තියලා නැහැ. ඒතර මෙතන මේ තාක්ෂණය කියන පදේ තුලින් මේ වගේ ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන් of science තියෙන අතරම මෙතන කරන දේවල් කීපයක් තියෙනවා. මේ යටතේ අපි කරන යම් යම් ඇක්ටිවිටීස් තියෙනවා. ඒවට යොදා ගන්න උපකරණ තියෙනවා. ඒවට යොදා ගන්න දැනුම තියෙනවා. මේ සියලුම දේවල් තාක්ෂණය කියන පදේ අඩංගු වෙනවා. මේ නිසා දැනගන්න තාක්ෂණය කියලා කියන්නේ කරන විදිහ හෙවත් know how කියන එක විතරක් නෙවෙයි. යම් වැඩක් කරන්නේ කොහොමද? ඒක විතරක් නෙමෙයි තාක්ෂණය කියන්නේ. ඒ වැඩේ කරන්න දැනගන්න ඕන. යොදා ගන්න උපකරණ, ශිල්ප ක්‍රම, මෙවලම්, දැනුම මේ ඔක්කොම එකතුවක් තමයි තාක්ෂණය කියන්නේ. ඒ නිසා මොකක්ද මේකෙන් කරන්නේ ළමයි? යම් භෝගයක අස්වැන්න නෙළුවට පස්සේ ඒක පාවිච්චි කරන හෙවත් පරිභෝජනය දක්වා දැන් මේ ක්‍රියාව යටතේ හමු වන ස්ටෙප්ස් දෙකක් තියෙනවා. එකක් තමයි අපි අස්වැන්න නෙලා ගන්නවා. අදාළ භෝගයේ තියෙනවා නම් දැන් මෙතන පියවර දෙකක් ගැන අපි කතා කරන්නේ ළමයි. එක පියවරක් යටතේ අපි කරන්නේ මොකක්ද? අපි භූමිය තෝරගෙන බිම් සකස් කරලා භෝග වගාව ආරම්භ කරනවා. ඔහොම ආරම්භ කරපු භූමියේ ළමයෝ අපි භෝගයක් පවත්වාගෙන ගිහිල්ලා යම් අවස්ථාවක අස්වනු නෙලනවා. මෙන්න මේ දක්වා කරන සියලුම ක්‍රියාවන්ට අපි කියනවා පෙර අස්වනු තාක්ෂණය හෙවත් පෙර අස්වනු ක්‍රියා කියලා. පෙර අස්වනු ක්‍රියා අස්වනු නෙලීමත් එක්කම නිමා වෙනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා අස්වැන්න නෙලාගත්තයි කියලා. ඒ නෙලාගත්ත හැටි එතනදිම කාලා දාන්නේ නැහනේ. ඕක අපි තවත් පියවර ගණනාවක් ඔස්සේ අරන් ගිහිල්ලා තමයි ඕක පාවිච්චි කිරීමක් හෙවත් පරිභෝජනයක් කරන්නේ. මෙන්න මේ දෙක අතර යම් කාල පරාසයක් තියෙනවා. මේකට අපි කියනවා ළමයි post harvest activities හෙවත්
පසු අස්වනු ක්‍රියා කියලා. මේකට අපි කියනවා post harvest activities එවත් පසු අස්වනු ක්‍රියා කියලා. මෙන්න මේ විදිහට අස්වනු නෙලීම ඉඳලා පරිභෝජනයේ දක්වා සමහර ක්‍රියාවන් වලින් අස්වැන්නේ ක්වොලිටි එක අඩු වෙන්න පුළුවන්. ඒක ආරක්ෂා කරගන්න ඕන. ගුණාත්මය අඩු වෙන එක වළක්වනවා වගේම ගුණාත්මය එක පැත්තකින් අපි ගුණාත්මය ආරක්ෂා කරනවා. අනික් පැත්තෙන් පුළුවන් නම් ක්වොලිටි එක ඉම්ප්‍රූව් කරනවා නැත්නම් ගුණාත්මේ වැඩි දියුණු කරනවා. ආරක්ෂා කරනවා වගේම අනික් පැත්තෙන් වැඩි දියුණු කරන්න බලනවා. ගුණාත්මය. තුන්වෙනුව මේ අස්වැන්නේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක හානිවීම සිද්ධ වෙනවා. ගුණාත්මය අඩු වෙනවා, ප්‍රමාණය ස්කන්ධයේ පරිමාවාදී අඩු වෙනවා. මෙන්න මේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක හානිවීම අපට සම්පූර්ණයෙන් වළක්වන්නම බැරුව ඇති. අපි පුළුවන් තරම් මිනිමයිස් කරනවා, හේවත් අඩු කරනවා. ඒකට යොදන කිසියම් ආකාරයක ශිල්පීය හා තාක්ෂණික ක්‍රියාවන් සමූහයක් තමයි පසු අස්වනු තාක්ෂණය කියන්නේ. ක්‍රියාත්මක වෙන්නේ නෙලීමේ ඉඳලා පරිභෝජනය දක්වා. අස්වැන්නේ ගුණාත්මය ආරක්ෂා කරනවා, වැඩි දියුණු කරනවා, සිදුවිය හැකි ගුණාත්මක හා ප්‍රමාණාත්මක හානිවීම අවම කරනවා. ඒකට යොදා ගන්න ශිල්පීය හා තාක්ෂණික ක්‍රියාවන් සමූහයකට අපි කියනවා පසු අස්වනු තාක්ෂණය කියලා. මේ අර්ධකීම මතක තියාගන්න වෙනවා දරුවනි. අපි කතා කරලා තියෙනවා පසු අස්වනු තාක්ෂණයේ ක්‍රියාවන් හෙවත් පියවර. බලන්න, අස්වනු නෙලනවා. නෙලාගත් අස්වැන්නේ යම් තැනක ගොඩ ගහනවා හෙවත් රැස් කරනවා. ඊළඟට ඒකේ තියෙන අපද්‍රව්‍ය අනවශ්‍ය කොටස් ආදී අයින් කරලා සුද්ධ කරනවා, නැත්නම් පිරිසිදු කරනවා. ඊළඟට යම් යම් ලක්ෂණ මත අස්වැන්න කාණ්ඩවලට වෙන් කරනවා. ඊළඟට මේක යම් තැනක ගබඩා කරනවා. ඊළඟට අස්වැන්න පිහිටි ස්ථානය වෙනස් කරනවා, හෙවත් ප්‍රවාහනය කරනවා. අස්වැන්න කිසියම් දෙයකින් ආවරණය කරනවා, හෙවත් ඇසුරුම් කරනවා. කිසියම් වටිනාකමක් සමග පාරිභෝගිකයෙක් හුවමාරු කරනවා, හෙවත් අලෙවි කරනවා. ඊළඟට අස්වැන්න පාවිච්චි කරනවා. එහෙනම් අපෙන් ඇහුවොත් එහෙම පසු අස්වනු තාක්ෂණයේ පියවර මෙන්න මේවා තමයි. මොනවද? අස්වනු නෙලීම. මේකට සමහරු කියයි ළමයෝ හාවෙස්ටිං කියලා. හාවෙස්ටිං කියන්නේ මෞෂාකයෙන් අස්වැන්න වෙන් කර ගන්නවා. යෝග්‍ය පරිණත අවස්ථාවට ආවට පස්සේ අස්වැන්න මෞෂාකයෙන් වෙන් කර ගන්නවට අපි කියනවා අස්වනු නෙලීම කියලා. අතින් කරන්න පුළුවන්, උපකරණ වලින් කරන්න පුළුවන්. ඊළඟට අස්වනු රැස් කරනවා. අස්වැන්න තැන් තැන් වල නෙළුවනම් ඒ ඔක්කොම එක තැනකට එක්කව කර ගන්නවා. මේකට සමහරු කියනවා collection of harvest කියලා. මේකට සමහරු කියනවා ළමයි gathering කියලා. එක තැනකට එක්කව කරනවා, නැත්නම් gather කරනවා. collection කියලාත් කියනවා, එහෙම නැත්නම් කියනවා gathering කියලා. gather කරනවා අස්වැන්න. ඊළඟට අස්වැන්න පිරිසිදු කරනවා. අස්වැන්නේ තියෙන අපද්‍රව්‍ය අනවශ්‍ය කොටස් ආදී ඉවත් කරලා ඒක පිරිසිදු කරනවා. මේකට කියයි ක්ලීනින් කියලා. ඊළඟ පියවර බලන්න, හතරවෙනි පියවර අස්වැන්න ශ්‍රේණි කරනවා. අපට අස්වැන්න තොගයක් හම්බ වෙනවා. මේ තොගේ තුල හමු වෙනවා විෂම ජාතියේ ලක්ෂණ. ඔක්කොම එක වගේ නැහැ. ඒ වගේ වෙලාවට මොකද්ද අපි කරන්නේ? යම් සලකා බලන ලක්ෂණ එකක් හෝ කීපයක් දිහා බලලා අස්වැන්න සමජාතීය කාණ්ඩවලට වෙන් කරනවා. උස මත, බර මත, ස්කන්ධය මත, වර්ණය මත, ඉදුණු ප්‍රමාණය මත, හානි වූ ප්‍රමාණය මත. අස්වැන්න සමජාතීය කාණ්ඩවලට වෙන් කිරීම ශ්‍රේණි කිරීමයි ඉංග්‍රීසියෙන් කියනවා ග්‍රේඩින් කියලා.
අපි නෙලාගත් අස්වැන්න නෙලාගත් හැටිම ඔක්කොම ටික කාලා දාන්නේ පාවිච්චි කරන්නේ නැහැ. යම් ක්‍රියාවකට යොදා ගන්නා තාක්කල් తాවකාලිකව තැන්පත් කරනවා. මේකට අපි කියනවා අස්වැන්න ගබඩා කිරීම. ඒවත් ස්ටෝරේජ් කියලා. හුඟක් අස්වනු වර්ගවල අධික පසුවස්වනු හානියක් වාර්තා වන පියවරක් තමයි ළමයෝ මේ ගබඩා කිරීම. ඒවත් ස්ටෝරේජ්. අස්වැන්න දැනට යම් තැනක තියෙනවා. සමහරට වගා කළ ස්ථානයේ එහෙම නැත්නම් ඊයවට පිරිස්සු කරලා ශ්‍රේණි කරලා ගබඩා කළ ස්ථානයේ වෙන්න පුළුවන්. අපිට මෙතන ඉඳලා වෙනත් ස්ථානයකට අස්වැන්න ගෙන යන්න පුළුවන්. ගෙන යන්න වෙනවා. ෆිසිකල් මූවමන්ට් එකක් අවශ්‍ය වෙනවා. ෆිසිකල් මූවමන්ට් ඔෆ් හාවිස්ට් වලට අපි කියනවා ට්‍රාන්ස්පෝර්ටේෂන් හෙවත් ප්‍රවාහනය කියලා. යම් අස්වැන්නක් භෞතිකව වෙනත් ස්ථානයක් දක්වා ගෙන යාම. ප්‍රවාහනය කිරීම හෙවත් ට්‍රාන්ස්පෝර්ටේෂන් වෙනවා. අස්වැන්න අපි හරිගස්සලා තියෙනවා නම් ඒ විදිහටම අලෙවි කරන්නේ නැතුව පාරිභෝගික ආකර්ෂණය වෙළඳපොළ දිනා ගන්නට සමහරලාට කුඩා ප්‍රමාණ වලට වෙනස් ප්‍රවාහන වලට වෙන් කරලා කිසියම් ආකාරයකින් බාහිර ආවරණයක් ලබා දෙනවා. මේකට අපි කියනවා අස්වැන්න ඇසුරුම් කරන හේවත් පැකින් කියලා. අස්වැන්න අපිට පැක් කරන්න පුළුවන්. මේකට අපි කියනවා අස්වැන්න ඇසුරුම් කරන හේවත් පැකින් කියලා. ඊළඟට අස්වැන්න තියෙනවා. ඒක අපි කිසියම් වටිනාකමක් සමග හුවමාරු කරන්නයි කල්පනාව. මේ වැඩේ කරන ස්ථානට අපි කියනවා මාකට් එක හේවත් වෙළඳපොළ කියලා. පාරිභෝගිකව එතනට ගිහිලා මුදල් ගෙවලා අස්වැන්න ලබා ගන්න. මෙන්න මේ විදිහට අස්වැන්න කිසියම් වටිනාකමක් සමග හුවමාරු වීමට අපි කියනවා මාකටිං කියලා. මේ අලෙවි කිරීමේදීත් අස්වැන්න මාකටිං හෙවත් අලෙවි කිරීමේදීත් ඒ ගුණාත්මය හානි වෙන්න පුළුවන්. මේක සිදු වෙන්න පුළුවන් ප්‍රමුඛම ආකාරයක් තමයි මේ අස්වැන්න අලෙවි ස්නා ප්‍රදර්ශනය කරනවා. ප්‍රදර්ශනය කරද්දී විවිධ රෝග පලිබෝධකාරක වැලි දූවිලි දුම් ආදී මගින් අපවිත්‍ර වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ අහලා ඇති ස්ට්‍රීට් ෆුඩ් ස්ටෝල්ස් කියලා. පාර දෙපැත්තේ තියෙනවා කඩ කෑම වර්ග විකුණන්න. ඌට හරියට දූවිලි ආදී වාහන දුම් ආදී මගින් හානි වෙන්න පුළුවන්. අවසාන පියවර අපි මිලදී ගත්ත හේවත් කඩෙන් ගත්ත අස්වැන්න යම් තැනක තියන් ඉඳලා අවශ්‍ය වෙලාවට කිසියම් ආකාරයකින් සකස් කරලා ඕක පාවිච්චියට ගන්නවා. මෙන්න මේ විදිහට අපි අපේ අවශ්‍යතාවයන්ට අස්වැන්න යොදා ගන්නවට කියනවා කන්සම්ප්ෂන් හෙවත් පරිභෝජනය කියලා. අස්වැන්න අපි කන්සියුම් කරනවා. ඒකට අපි කියනවා කන්සම්ප්ෂන් කියලා. ළමයි මෙන්න මේ විදිහට පසු අස්තුණු තාක්ෂණේ විවිධ පියවර හම්බ වෙනවා. මේ විවිධ පියවර යටතේ අඩු වැඩි වශයෙන් අස්වැන්නේ ගුණාත්මය හා ප්‍රමාණාත්මය හානි වෙන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟට සලකා බැලීමට බලාපොරොත්තු වෙන්නේ මොන විදිහටද මේ පියවර ඔස්සේ අස්වැන්නේ ගුණාත්මය හා ප්‍රමාණාත්මය හානි වෙන්නේ, කොහොමද ඔය හානි වළක්වාලන්නේ කියන එක ගැනයි. අපි එහෙනම් ඊළඟට ඒ ගැනයි කතා කරන්නට යන්නේ. එහෙනම් බලන්න මෙතන කියලා තියෙනවා පසුවස්තුණු තාක්ෂණයේ විවිධ පියවර හා ක්‍රියාකාරකම් ඔස්සේ අස්වනු ගුණාත්මක හා ප්‍රමාණාත්මක වෙනස් වීම් වලට වගේම මේ කියන හානි වීම් වලටත් ලක් වෙනවා. ඒ නිසා ඒවා වළකාලීම තමයි මේ යටතේ අපේ අරමුණ වෙලා තියෙන දරුවනි. හරිද? හොඳයි. බලන්න එහෙනම් මේකෙන් මුලින්ම කතා කරලා තියෙනවා ඔය කතා කරපු පියවරවල් යටතේ සිද්ධ වෙනවා නම් පසුවස්තුණු හානියක් අපි ඒක වළක්වන්න ඕන. එතකොට ওই විදිහට අපිට දායක වෙන පසුවස්තුණු තාක්ෂණය අපිට වැදගත් වෙන්නේ මොන වගේ හේතුන් නිසාද? ඒ ගැන අපි කතා කරනවා පසුවස්තුණු තාක්ෂණයේ වැදගත්කම යටතේ. අපි දැන් කිව්වා පසුවස්තුණු තාක්ෂණය කියලා කියන්නේ කිසියම් අස්වැන්නක ගුණාත්මය හානි වෙන එක වළක්වන්න, ඒ වගේම මේකේ තියෙන ගුණාත්මක හා ප්‍රමාණාත්මක හානි වීම අවම කරලා ගුණාත්මය වර්ධනය කරගෙන සිදු කරන්නා වූ ක්‍රියාවලියක් කියලා. ඇයි මේ වගේ ක්‍රියාවලියක් අපිට වැදගත් වෙන්නේ? එකක් තමයි ළමයෝ
ශ්‍රී ලංකාවේ සත්ව නිෂ්පාදන හා භෝග නිෂ්පාදන වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ පසුවස්සුණු හානි වලින් අපතේ යනවා. අපිට නිසි තාක්ෂණය භාවිතා කළොත් මේ හානි අවම කරන්න පුළුවන්. සංඛ්‍යාත්මකව කතා කළොත් දරුවනි අපේ රටේ නිපදවන එළවලු හා පළතුරු වලින් අපේ රටේ නිපදවන එළවලු හා පළතුරු ගත්තාම මේ එළවලු හා පළතුරු වල වාර්ෂික නිෂ්පාදනයේ 25% නැත්නම් 40ක් අතර ප්‍රමාණයක් පසුවස්සුණු හානි මගින් අපතේ යනවා. අනික් පැත්තෙන් ගත්තොත් ළමයෝ වී ඇතුළු ධාන්‍ය වලින් පසුවස්සුණු හානිය නිසා අපතේ යන ප්‍රමාණය සංඛ්‍යාත්මකව ගත්තොත් ළමයි 10ක් 16ක් අතර වෙනවා. ඉතින් අපි නිසි පසුවස්සුණු තාක්ෂණ උපක්‍රම යොදා ගත්තොත් අපිට මෙම හානිය අවම කරගන්න පුළුවන්. ඒ ගැන තමයි මේ කතා කරලා තියෙන්නේ. හරිද ළමයි? දෙවැනි එක තමයි ළමයෝ අපි පසුවස්සුණු තාක්ෂණය යොදා ගත්තොත් අස්වනු වාරයට ලැබෙන අතිරික්තයක්. අතිරික්තය කියලා කියන්නේ ළමයි අස්වැන්න අවශ්‍යතාවයට වඩා වැඩිපුර ලැබෙන ප්‍රමාණය. ඒත් අපිට පුළුවන් මේ අතිරික්තය කල්තබාගෙන අවාරයේදී භාවිතා කරන්නට සංරක්ෂණය කරන්න. අපි මෙන්න මේක ප්‍රස්ථාරිකව නිරූපණය කරන්න උත්සාහ කළොත් අපිට මේ වගේ තත්වයක් තමයි යෝජනා කරන්න පුළුවන්. අපි එක් අක්ෂයට ගත්තොත් එහෙම කාලය අපි එක් අක්ෂයට ගත්තොත් එහෙම වසරේ කාලය අපිට පුළුවන් ඕනනම් වසරක කාලය මාස වලින් ඉදිරිපත් කරන්නට. ඒ වගේම y අක්ෂයට අපිට දාගන්න පුළුවන් ළමයි යම් භෝගයක අස්වැන්නේ නිෂ්පාදනයේ හරි ඉල්ලුම හරි කුමක් හෝ වේවා amount එකක් නැත්තම් ප්‍රමාණයක් ගැන කතා කරන්න පුළුවන්. මේ යටතේ අපිට යෝජනා කරන්න පුළුවන් ළමයි වසරේ මාස 12ක කාලයක් ඔස්සේ යම් භෝගයක අස්වැන්න අඩු වැඩි වශයෙන් විචලනය වෙන විදිය. බොහෝ වෙලාවට ගත්තොත් අපට හමු වෙනවා ළමයි ඒක වාර්ෂික පළතුරු අස්වැන්නක් ලබා දෙන තත්ත්වයක්. ඒ කියන්නේ වසරේ කිසියම් නිශ්චිත කාලයකදී පමණයි වසරකට වතාවක් අස්වැන්න ලබා දෙන්නේ. දැන් උදාහරණයක් රඹුටන් එහෙම නැත්නම් අඹ වගේ දේවල් ගත්තොත් වසරේ යම් නිශ්චිත අවස්ථාවකදී ක්ෂණිකව අස්වැන්න සැපයුමක් අපට අපි ගත්තොත් එහෙම මේ වගේ නිෂ්පාදනයන්ගේ වසරේ නිශ්චිත අවස්ථාවකදී යම් අස්වැන්න සැපයුමක් ලැබෙනවා. ඉන්පසු දිගු අවාරයක් තමයි පවතින්නේ. මෙන්න මේ වගේ තත්ත්වයක් අපට වාර්තා වෙනවා. මේවට අපි කියනවා සීසනල් ෆෘට්ස් එවත් කාලීන පළතුරු නැත්නම් කාලීනව නිෂ්පාදනයක් ලැබෙන ඒවා කියලා. එතකොට අපි ගත්තොත් එහෙම මේවායේ ඉල්ලුම අපි දැකපු දෙයක් තියෙනවා බොහෝ අස්වැන්න ආයේ ලැබෙන්නේ කාලයකට වුණත් පාරිභෝගිකයෝ මේවා වසර පුරාම වුණත් මිලදී ගන්න කැමති. ඒ නිසා මේවායේ ඉල්ලුම ගැන කතා කළොත් මෙන්න මේ වගේ අපට එක් අක්ෂයට සමාන්තර රේඛාවක් යෝජනා කරන්න පුළුවන්. මේ තියෙන කෘෂිකාර්මික නිමැවුම් වලට තියෙන ඉල්ලුම. මේ පහලින් දක්වලා තියෙන අපිට යෝජනා කරන්න පුළුවන් මේ කෘෂිකාර්මික අස්වැන්න වලට තියෙන සැපයුම. අපිට එක දෙයක් පේනවා වසරේ මේ වගේ කාලීන පළතුරු වලට වසර පුරාම ඉල්ලුමක් තිබුණාට මේ ඉල්ලුම සපයන්න විදිහක් නැහැ. මොකද සැලකිය යුතු නිෂ්පාදනයක් ලැබෙන්නේ. කන්නේ තමයි ලොකු නිෂ්පාදනයක් ලැබෙන්නේ. හරිතාගාර හරි සමහර ලාවට කාලීනව හරි පොඩි පොඩි ප්‍රදේශවල නිෂ්පාදනයක් ලැබුණාට. නමුත් දැන් බලන්න වාරයට තියෙන තත්ත්වය තමයි මේක නම් මේකේ වාරයේ හේවත් සීසන් එක. මෙන්න ඉල්ලුම මෙන්න සැපයීම. විශාල අතිරික්තයක් තියෙනවා නිෂ්පාදනයේ. මෙන්න මේකට අපි කියනවා අතිරික්තය කියලා සර්ප්ලස් එක කියලා. අපිට පසුවස්වුණු තාක්ෂණයට කළ හැකි ක්‍රියාව තමයි මේ අතිරික්තය අරගෙන මොන ක්‍රමයෙන් හරි මේක ගබඩා කරලා හරි කල් තියාගෙන හරි ඉඳලා මෙන්න මේ හිඟය දැන් මෙහි තියෙන හිඟයක්
මේ තියෙන ඉල්ලුම, මේ තියෙන සැපයුම, මේ අතර තියෙනවා පරතරයක්. ඒ පරතරය තමයි ෂෝටේජ් එක නැත්තම් හිඟය. අපිට පුළුවන්කමක් තියෙනවා මේ පසුවස්තුණු තාක්ෂණය යොදාගෙන මේ වසරේ නිෂ්පාදනයේ වැඩි කාලයට ලැබෙන මේ අතිරේක නිෂ්පාදනය නැත්තම් අතිරික්තය අරගෙන කල් තබාගෙන හිඟය පියවන්න යොදා ගන්න. හැබැයි ඒ සඳහා කළ යුතු දෙයක් තියෙනවා. මේ කාලයේදී ලැබෙන අතිරික්ත නිෂ්පාදනය කෙසේ හෝ සංරක්ෂණය කිරීමේ නැත්තම් කල් තබා ගැනීමේ ක්‍රමවේදයක් තිබිය යුතුයි. එහෙම කල් තබා ගැනීමේ ක්‍රමවේදයක් නැතිනම් අපට හිඟය පියවා ගන්න බැරි වෙනවා. එහෙනම් අතිරික්තය කල් තබාගෙන හිඟය පියවීමට යෙදීම තමයි මේ පසුවස්තුණු තාක්ෂණය යටතේ අපි යොදා ගන්නා උපක්‍රමය වෙන්නේ. හරිද ළමයි? ඒ ගැන තමයි අපි මේ සාකච්ඡා කළේ. අපි කිව්වා අස්වනු වාරයට ලැබෙන අතිරික්තය අවාරයේදී භාවිත කළ හැකි පරිදි සංරක්ෂණය කර ගැනීමට මේ පසුවස්වනු තාක්ෂණය යොදා ගන්න බව. අනික තමයි බොහෝ කෘෂි නිෂ්පාදනවල සැපයුම කාලීනයි. සමහරු කියනවා මේක සීසනල් කියලා. වසර යම් කාලයකට පමණක් සීමා වෙනවා. අපට ඒ අනුව පේන දෙයක් තියෙනවා. සැපයුම වෙනස් වෙනවත් එක්කම මේකේ මිල ඉහළ පහළ යනවා. මේකට අපි කියනවා මිල උච්චාවචනය කියලා. නමුත් අපි පසුවස්වනු තාක්ෂණය මගින් නිෂ්පාදනය සංරක්ෂණය කරලා නැත්නම් කල් තබාගෙන වසර පුරා සපයනවා නම් මේ මිල ඉහළ පහළ යාම වළක්වන්න පුළුවන්. නැත්නම් අපට මිල උච්චාවචනය වළක්වලා යුනිෆෝම් සප්ලයි එකක් හෙවත් වසර පුරාම ඒකාකාරී සැපයුමක් ලබා දෙන්න පුළුවන් වෙනවා. ඒකත් පසුවස්වනු තාක්ෂණයේ වාසියක්. වසර පුරාම ලබා දෙන්න පුළුවන්, මිල උච්චාවචනය වළක්වන්නත් පුළුවන්. අපි එහෙම කළොත් එහෙම අවාරයේදී මිල ඉහළ යාමත් වාරයේදී මිල පහළ යාමත් වළක්වලා මේවායේ මිල පාලනය කරගන්න පුළුවන්. අනවශ්‍ය පරිදි මිල එහා මෙහා වෙන එක වළක්වලා මේවා යම්කිසි පාලනය කළ මිලක් යටතේ අපට අලෙවි කරන්න ඉදිරිපත් කරන්නත් පුළුවන් වෙනවා. ඒකත් මේ තාක්ෂණයෙන් ලැබෙන අතුරු වාසියක් තමයි ළමයි. මේ මගින් අපට පුළුවන් වෙනවා නිෂ්පාදන වලට අමතර මිලක් එකතු කරන්න. ඒකට හේතුව මේ මගින් අපි සමහර වෙලාවට කරනවා ළමයි අගය එකතු කිරීමේ ක්‍රියාවන් කියලා දෙයක්. පසුවස්වනු තාක්ෂණය යටතේ අපි කරන සමහර ක්‍රියාවන්ට කියනවා අපි අගය එකතු කිරීමේ ක්‍රියා කියලා. සමහරු මේවට ඉංග්‍රීසියෙන් කියයි value addition activities කියලා. මෙතෙන්දී අපි කරන්නේ අර මුල් නිෂ්පාදනයේට අතිරේක අගයක් ලබා දීමේ ක්‍රියාවක් කරනවා. උදාහරණයක් ගත්තොත් අපි හිතමු අපි සත්ව පාලනය යටතේ කිරි නිෂ්පාදනයක් ලබා ගන්නවා කියලා. අපි ලබා ගන්න කිරි නිෂ්පාදනයේ ඒ විදිහටම අලෙවි කරන්නේ නැතුව අපි ඒකපත් කරනවා යෝගට් බවට, මිද වූ කිරි බවට. ඒ මගින් අපිට පුළුවන් වෙලා තියෙනවා ඒකට අතිරේක වටිනාකමක්, අගයක් ආරෝපණය කරන්න. ඒකයි අපි කියලා තියෙන්නේ. අනික තමයි ළමයෝ අපේ රටේ බොහෝ කෘෂිකාර්මික අස්වනු සඳහා නිෂ්පාදනය හා පාරිභෝගිකය අතර ඉතා දිගු භෞතික දුරක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් එළවලු නිෂ්පාදනය කරන්නේ මධ්‍යම කඳුකරයේ වෙන්න පුළුවන්. නැත්නම් කල්පිටිය වෙන්න පුළුවන්. නමුත් පාරිභෝගිකයෝ බොහෝ දුරට ඉන්නේ බස්නාහිර පළාත, කොළඹ ආදී ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන. ඒතර මොකද වෙන්නේ? මේ අස්වනු ඉතා දිගු දුරක්, භෞතික දුරක් ප්‍රවාහනය කරන්නට වෙනවා. දැන් මේ විදිහට අස්වැන්න ඉතා දිගු භෞතික දුරක් ප්‍රවාහනය කරද්දී මොකද වෙන්නේ? නිසි පසුවස්වනු තාක්ෂණයක් යොදාගත්තේ නැත්නම් මේවා නරක වීමේ ප්‍රවණතාවක් තියෙනවා. නමුත් නිසි තාක්ෂණය අනුගමනය කිරීමෙන් අපට මේ භෞතික දුර මේවා නරක නොවි ප්‍රවාහනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒකයි මේ කියලා තියෙන්නේ. අනික තමයි මෙම අංශය දියුණු කළොත්, මේ පසුවස්වනු තාක්ෂණ අංශය දියුණු කළොත් අපට විදේශ වෙළඳපොළ ග්‍රහණය කරගන්න පුළුවන් වෙනවා. මේක අපි අත්දකින විශාල ගැටලුවක්. අද වෙනකොටත් අපේ රටේ බොහෝ ආහාර නිෂ්පාදන සඳහා විදේශ වලින්, විශේෂයෙන්ම විදේශ
සංචාරක හෝටල් වලින් ඇනවුම් ලැබෙනවා. මේ ගත්තබා අපට ආසන්නම රටවල් වන ඉන්දියාව එහෙම නැත්නම් මාලදිවයින ආදී රටවල් වල ඉඳලා අපේ රටේ කෘෂිකාර්මික අස්වැන්නට හොඳ ඉල්ලුමක් හොඳ වෙළඳපොළක් වාර්තා වෙනවා. නමුත් අපට ඒකට මුහුණ දෙන්න විදිහක් නැහැ. ඒකට හේතුව තමයි ඒගොල්ල බලාපොරොත්තු වන ඉහළ ගුණාත්මක පාරාමිතීන් අපට ලබා දෙන්න විදිහක් නැහැ. අනික් පැත්තෙන් මේ තරම් දිගු දුර රටකින් රටකට අස්වැන්නේ ගුණාත්මීය හානි නොවි පරිවහනය කරන්න ප්‍රවාහනය කරන්න නැව්වල ගෙනියන්න තරම් දියුණු තාක්ෂණයක් අපේ රටේ බොහෝ කෘෂි ව්‍යවසායකයන් සතුව නැහැ. නමුත් කවුරු හරි කෙනෙක් මේ தත්ත්වය වටහාගෙන ඉතා දියුණු තාක්ෂණයන් යොදාගත්තොත් එයාට පුළුවන්කමක් තියෙනවා රටකින් රටකට ගමකින් ගමට ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේ අස්වැන්න නරක් නොවි ප්‍රවාහනය කරලා මේ වගේ විදේශ වෙළඳපොළ පවා ග්‍රහණය කරගන්න. මේක වර්තමානයේ පවතින තත්ත්වයට යටතේ අපට විදේශ විනිමය ලබා දීමට මාහැඟි අවස්ථාවක් වන බව නොඅනුමානයි. ඒකත් මේ අවස්ථාවෙම මතක් කරන්න කැමතියි. ඒ වගේම මේ මගින් අපට ලැබෙන අස්වනු වල ක්වොලිටි එකවත් ගුණාත්මය අඛණ්ඩව ආශ්‍රය කරන්න පුළුවන්. මේ අඛණ්ඩව ආරක්ෂා කරගන්න පුළුවන්. දැනගන්න නිසි පසුවස්තුණු තාක්ෂණ ක්‍රමයක් අනුගමනය කරන්නේ නැත්නම් ලැබෙන අස්වැන්නේ ක්වොලිටි එකේවත් ගුණාත්මය මගදී බිඳ වැටෙන්න පුළුවන්. කාලය සමග හානි වෙන්න පුළුවන්. නමුත් නිසි පසුවස්තුණු තාක්ෂණ ක්‍රම අනුගමනය කළොත් අපට මේ අස්වැන්නේ ගුණාත්මක බිඳ වැටීම සමහරු කියයි deterioration of quality කියලා. ගුණාත්මය බිඳ වැටීමට සමහරු කියයි ළමයෝ deterioration of quality කියලා. මෙන්න මේ தত্ত্বය පාලනය කරගන්න පුළුවන්. අපි පිළිගන්න දෙයක් තියෙනවා ළමයි කොහොමත් කාලය ගත වෙනවා එක්ක යම් භෝගයක අස්වැන්නේ ක්වොලිටි එක ක්‍රමානුකූලව පිරිහීගෙන යනවා. අපි එක්සක්ෂයට කාලය දාලා y අක්ෂයට ගුණාත්මය හෙවත් ක්වොලිටි එක දාලා y අක්ෂයට අස්වැන්නේ නැත්නම් අස්වනු ගුණාත්මය y අක්ෂයට අස්වනු ගුණාත්මය එහෙම නැත්නම් ක්වොලිටි එක දාලා ප්‍රස්ථාරයක් නිර්මාණය කළා කියලා හිතන්න. අස්වැන්න නෙලාගත් අවස්ථාවේ ගුණාත්මය වැඩි කාලය යන්න ක්‍රමානුකූලවම අස්වැන්නේ ක්වොලිටි එක ගුණාත්මය පිරිහෙනවා. මේක සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට කාලය සමග. නමුත් දැනගන්න අපට පුළුවන්කමක් තියෙනවා වඩා දියුණු පසුවස්තුණු තාක්ෂණ ක්‍රම අනුගමනය කරන්න. එහෙම වුණොත් අපට මේ අස්වැන්නේ ඩිටියරියරේෂන් එක අඩු කරගන්න පුළුවන්. මේ තියෙන්නේ පසුවස්තුණු තාක්ෂණ ක්‍රම යටතේ අස්වැන්නේ ගුණාත්මය බිඳ හෙළෙන ආකාරය. හැබැයි නිකං තාක්ෂණ නෙමෙයි ළමයෝ නිසි තාක්ෂණ ක්‍රම යටතේ. ඒ වගේම මේ තියෙන්නේ ළමයි නිසි පසුවස්තුණු තාක්ෂණ ක්‍රම රහිතව අස්වැන්නේ ගුණාත්මය පහළ යන ආකාරය. මේ තියෙන්නේ පසුවස්වනු නිසි තාක්ෂණ ක්‍රම රහිතව වෙන දෙයක්. ඔබට පේනවා ඇති වඩා වැඩි ශීඝ්‍රතාවයකින් අස්වැන්නේ ගුණාත්මය පහළ යනවා. ඉතින් ඒ නිසා නිසි තාක්ෂණ උපක්‍රම යෙදුවොත් එහෙම අපට මේ தત્ත්වය වළක්වා ගන්න පුළුවන්. ඒකයි මේ අපි යෝජනා කළේ.
ඒකයි අපි කිව්වේ මෙමගින් ලැබෙන අස්වනු වල ගුණාත්මය අඛණ්ඩව ආරක්ෂා කරන්න පුළුවන් කියලා. ඒක බිඳ වැටෙන්න හේතුවක් නේ. අනික තමයි මේ තාක්ෂණයේදී ලබාගත් බීජ අස්වනු නිසි පරිදි සංරක්ෂණය කළොත් අපට ඒවායේ ජීවිතාව ආරක්ෂා කරගෙන ඊළඟ කන්නයේ රෝපණ ද්‍රව්‍ය ලෙස යොදා ගන්න පුළුවන්. හැබැයි මේ රෝපණ ද්‍රව්‍ය ලෙස යොදා ගන්නකොට මේවායේ ජීවිතාව ආරක්ෂා වී පැවතීම වැදගත් වෙනවා. අපට එහෙම කරගන්න පුළුවන්. ජීවිතාව ආරක්ෂා කරගෙන අපට පුළුවන් මේවා රෝපණ ද්‍රව්‍ය වශයෙන්, සිටුවන ද්‍රව්‍ය වශයෙන් ආදේශ කරගන්න. එහෙම වාසිදායක තත්වයකුත් මෙහි පවතිනවා. ඒ වගේම අපට පුළුවන් පසුවස්තුණු තාක්ෂණය යටතේ කරන සමහර ක්‍රියාවන් වලින් අපේ අස්වැන්නට අමතර වටිනාකමක් එකතු කරන්න. එතකොට ඒ අස්වැන්න අලෙවි කිරීමෙන් අපට වඩා වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන් වෙනවා. දැන් උදාහරණයක් අපි කිව්වා පළතුරු අමු පළතුරු වශයෙන් අලෙවි කරනවා වෙනුවට ඒවායින් ජෑම්, සෝස්, කෝඩියල්, චට්නි වගේ දේවල් නිෂ්පාදනය කළොත් අපට වැඩි මුදලකට යන්න පුළුවන් වෙනවා. ඒකත් අපට ලබා ගන්න පුළුවන් වෙන අතිරේක වැදගත්කමක් හෙවත් වාසියක් වෙනවා. ඒ වගේම අපට වැඩි පරාසයක මේ පසුවස්තුණු තාක්ෂණය මගින් සකස් කරපු එහෙම නැත්නම් කල්දබාගත් අස්වැන්න විකුණන්න පුළුවන්. ඒ මගින් අපට කලින් අහුවෙන්නේ නැතුව හිටපු පාරිභෝගිකයින් වෙතට පවා අපේ අස්වැන්න ගෙන යන්න පුළුවන්. ඒ මගින් අපට වෙළඳපොළ පුළුල් කරගන්න පුළුවන්. අනික තමයි නාගරික කුණු කසල ගැටලුවක් තියෙනවා. පසුවස්තුණු තාක්ෂණ ක්‍රම යොදාගත්තොත් අපට ඒ නාගරික කුණු කැසළු ගැටලුව විසඳ ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ දරුවනේ නිසි පසුවස්තුණු තාක්ෂණ උපක්‍රම යොදාගතහොත් අපට විවිධ වාසිවලට යන්න පුළුවන්. එහෙනම් අපි දැන් කිව්වනේ පසුවස්තුණු තාක්ෂණයේ ප්‍රධාන පීවර ගණනාවක් තියෙනවා කියලා. අපි ඉස්සෙල්ලම දැනගන්න ඕන දෙයක් තියෙනවා. මේ එක් ප්‍රධාන පසුවස්තුණු තාක්ෂණ ක්‍රියාවක් යටතේ වෙන්න පුළුවන් අස්වනු හානිවීම් තියෙනවා. මෙන්න මේවට අපි කියනවා ළමයෝ පසුවස්වනු හානිවීම් හෙවත් සමහරු කියනවා මේවට පෝස්ට් හාවිස්ට් ලොසර්ස් කියලා. අපි දැන් කතා කරන්න යන්නේ ළමයි මේ එක් පියවරක් යටතේ විය හැකි පෝස්ට් හාවිස්ට් ලොසර්ස් ගැනයි. එක් පසුවස්තුණු තාක්ෂණ පියවරක් යටතේ විය හැකි අස්වැන්නේ ගුණාත්මය බිඳ වැටෙන ආකාර ගැන තමයි මේ කතා කරන්න යන්නේ. මෙන්න පළවෙනියෙන්ම වෙන්න පුළුවන් පසුවස්තුණු හානි ක්‍රියාව අස්වැන්න නෙලීමේදී. අස්වැන්න නෙලද්දී පසුවස්තුණු හානි වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අයහපත් අවස්ථාවල නෙලනවා. එහෙම නැත්නම් නෙලීමට අයහපත් ක්‍රම, ඒ වගේම නෙලීමේ අයහපත් තත්ත්ව නිසා හානි වෙන්න පුළුවන්. අපි ඉස්සෙල්ලම ගත්තොත් එහෙම ළමයි අයහපත් අවස්ථාවලදී නෙලීම මේ යටතේ කියන්නේ අස්වැන්න නෙලීමට තියෙන නිර්දේශිත අවස්ථාවක්. ඒ නිර්දේශිත අවස්ථාවෙන් පරිබාහිරව නෙලීමක් තමයි වෙලා තියෙන්නේ. යම් භෝගයක අස්වනු නෙලීමට නිර්දේශිත අවස්ථාවක් තියෙනවා. මෙතෙන්දි කරලා තියෙන්නේ මොකක්ද? ඒ නෙලීමට යෝග්‍යයි කියන නිර්දේශිත අවස්ථාවෙන් පරිබාහිරව ඉන් බැහැරව තමයි නෙලීම කරලා තියෙන්නේ. ඉතින් එහෙම නිර්දේශිත තත්වයන්ට පටහැනිව නෙලන්න පුළුවන් ක්‍රම නැත්නම් වෙන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. નિયમિત පරණත අවස්ථාවේ නෙලා ගන්න නැතුව. දැන් මේ යටතේ අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා. යම් භෝගයක අස්වැන්න නෙලීමට යෝග්‍ය තත්ත්වයේ පවතින බව පෙන්වු කරන ලක්ෂණයක් තමයි පරණත දර්ශකය. ඒක දිහා බලලා මෙන්න මේ වෙලාවේ අස්වැන්න නෙලන්න යෝග්‍යයි කියලා අපිට තීරණය කරන්න පුළුවන්. මෙතෙන්දි වෙන්න පුළුවන් ගැටලුව තමයි මේ අවස්ථාව මගේ හැරලා නෙලීමක් කරන්න try කරලා තියෙනවා, උත්සාහ කරලා තියෙනවා. එතකොට ඒකත් ආකාර දෙකයි. ඔය નિયમિત පරණත අවස්ථාවට එන්න ඉස්සරලා නෙලනවා සමහරු. එහෙම නැත්නම් පරණත අවස්ථාව පහු කරලා මොකක් හරි හේතුවක් නිසා නෙලනවා.
දැන් මෙන්න નિયમિત පරිණත අවස්ථාවට කලින් නෙලපුවාම වෙන්න පුළුවන් දේවල් අස්වැන්නේ ගුණාත්මක ලක්ෂණ අපේක්ෂිත විදිහට ලැබෙන්නේ නැහැ. හේතුව අස්වැන්න තවම નિયમિત පරිණත අවස්ථාවට එළඹිලා නැහැ. එහෙම නැත්තම් ලැබෙන අස්වැන්න ප්‍රමාණය විශාල වශයෙන් අඩු වෙනවා. ඒ වගේ මේවා හරියට පරිණත වෙලා නැති නිසා ඊට අධිකව රෝග පලිබෝධ හානි ඉහළ යාම වැනි තත්ත්වයන් ඇති වෙනවා. ඒ නිසා දැනගන්න කිසියම් අවස්ථාවක නෙලීමට පරිණත දර්ශකයක් මගින් නියම කරලා තිබ්බොත් යම් අවස්ථාවක්. මේක නම් නෙරීමට උචිත පරිණත දර්ශකයේ මගින් නියම කළ අවස්ථාව ඊට පෙර නෙලීම යෝග්‍ය වන්නේ නැහැ. ඒ වගේම ඒ අවස්ථාව පසු කරලා යම් හේතු නිසා නෙලීම යෝග්‍ය වන්නේ නිලන්න ඕන කොයි වෙලාවටද නිසි පරිණත දර්ශකයේ යටතේ. කවුරු හරි කෙනෙක් ඊට පෙර නෙලන්න ගියොත් එයාට වෙන්න පුළුවන් ගැටලු තමයි මේ තියෙන්නේ. බලාපොරොත්තු වෙන ක්වොලිටි එක හම්බ වෙන්නේ නැහැ. ලැබෙන ක්වොන්ටිටි එකේවත් ප්‍රමාණයත් අඩුයි. හරියට වර්ධනය වෙලා නැහැ. අනික තමයි මේවා ගොඩක් ලපටි නිසා රෝග පලිබෝධ හානි වැඩි වෙනවා. දැන් අනික් පැත්ත සමහර කට්ටිය යම් යම් හේතුන් නිසා નિયમિત අවස්ථාව පහු කරලා නෙලන්න යනවා. එතකොට මොකද වෙන්නේ? ශේෂ්ත්‍රයේ අස්වැන්න හැලෙන්න බලනවා. මේක හැබැයි සෑම එකටම පොදු නැහැ. වී වැනි භෝග වලට තමයි මේ ගැටලුව තියෙන්නේ. ඒ වගේම ශේෂ්ත්‍ර පලිබෝධ හා රෝග හානි. දැන් බලන්න පළතුරක් උනත් નિયમિત අවස්ථාව පහුවෙච්ච හැටි ඕක ලේන්නු කනවා, කපුටු කනවා. ඒ වගේම අස්වැන්න ඉරිතලනවා. මේකත් වී වලටත් තියෙනවා, තක්කාලි වලටත් තියෙනවා. මේ ඉරිතැලීම හා සූර්ය පිළිස්සීම. දැන් ඔයාලා දැකලා ඇති මේ තක්කාලි ගෙඩි ගත්තාම සමහර තක්කාලි වල මෙම තැන් තැන් වල නිකන් පිලිස්සී ගිය ලප තියෙනවා. මේවාට සමහරු කියනවා සන් බර්නින් කියලා. එතන සමහරු කියනවා සන් ස්කෝච් කියලා. මෙහෙම වුණාම පැහැදිලිව මේ අස්වැන්නේ ගුණාත්මයේ පහළ යනවා එක පැත්තකින්. අනික් පැත්තෙන් බොහෝම අඩු ආදායමක් තමයි ලැබෙන්නේ. ඒ නිසා નિયમિત අවස්ථාවේ නෙලා ගන්න එක වැදගත් වෙනවා. ඊට කලින් නෙලන්න හොඳත් නැහැ. පහුවෙලා නෙලන්න හොඳත් නැහැ. අනික තමයි අපි නෙලීමේදී තවත් උල්ලංඝනය කරන දෙයක් තමයි අයහපත් පරිසර තත්ත්වයට තේ නෙලනවා. දැන් උදාහරණයක් දක්වලා තියෙනවා අපි අධික පිණි තත්ත්වයට තේ දවසේ උදේවරු වෙන්න පුළුවන්. කොළ එළවලු නෙලාගත්තොත් මොකද වෙන්නේ? සමහර වෙලාවට මේවට දිලීර හානි ඇති වෙන්න පුළුවන්. දවසේ අධික ආශ්‍ර පීඩනයක් පවතින තත්ත්වයට තේ කෙසෙල් හා අඹාස්ත්‍ර නෙළුවොත් ශාකයේ පවතින අධික ආශ්‍ර පීඩනය නිසා මේවායෙන් ශීරය වැස්සීමක් සිද්ධ වෙනවා. මේවායෙන් අධිකව ශීරය වැස්සීමක් සිද්ධ වෙනවා. දැන් විශේෂයෙන්ම අඹවල මේ වැස්සෙන ශීරය මගින් අඹ ගෙඩියේ පොත්ත පිලිස්සෙන්න පුළුවන්. යම් හේතුවක් නිසා අඹ ගෙඩියේ පොත්ත පිලිස්සී ගියහොත් මොකද වෙන්නේ? එතනින් දිලීර ආසාදන ඇතුල් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ මෙහෙම දෙයක් දැකලත් ඇති. ඔය හොඳ අඹ වර්ගයක් තියෙන ළමයි රසවත් අඹ වර්ගයක් අහලා ඇති කර්ත කොළඹන් කියලා. මේ අඹ ගෙඩි වල මුදුන කුණු වෙනවා. සමහරු ක්‍රවුන් රූට් කියලාත් කියනවා මේකට. මේ තියෙන අඹ ගෙඩිය නම් මේ තියෙන්නේ නටුව නම් මෙන්න මෙහෙම තියෙනවා නම් අඹ ගෙඩිය මෙන්න මෙතන කුණු වෙන්න බලනවා ළමයි. මෙන්න මෙතන අඹ ගෙඩියේ කුණු වියාමක් සිද්ධ වෙනවා. මේක වෙන්නේ මෙහෙමයි. අපි මේ අඹ ගෙඩිය නෙලපුවාම මේකේ තියෙන ආශ්‍ර පීඩනය යටතේ මේ අඹ ගෙඩියේ ගබඩා වෙලා තියෙන අඹ කිරිහිවත් ශීරය මෙතනින් එළියට ගලාගෙන යනවා. නටුවෙන් ශීරය ගලා යනවා. නටුවෙන් අඹ ගෙඩිය නෙලන්නේ. දැන් මේ වැగిරෙන ශීරය වැටෙනවා මේ හරිය පොත්තට. මේ විදිහට අඹ ගෙඩියෙන් ශීරය ගලාගෙන යනකොට
ඒ ගලා යන ශීරයේ වැටෙනවා ළමයි අඹ ගෙඩියේ පොත්ත මතට මේ විදිහට. වැටුනහම මොකද වෙන්නේ? පොත්ත පිලිස්සී යනවා. ඔබ දන්නවා මේ අඹ කිරි වල පවතින පිලිස්සීමේ ගුණයක් හෙවත් විකාදන හැකියාවක්. ඒ මගින් මොකද වෙන්නේ? පොත්ත පිලිස්සෙනවා. පොත්ත පිලිස්සෙනවත් එක්ක මෙයා මිය යනවා. එතකොට මොකද වෙන්නේ? මිය ගිය පොත්ත හරහා බාහිර දිලීර ආදී අඹ ගෙඩියට ඇතුල් වෙලා එතන කුණු වෙනවා. ඒකයි හුඟක් වෙලාවට මේ කරත කොළඹන් වැනි මිල අධික අඹ වර්ගවල පවා මේ නටු අසල මෙහෙම පිලිස්සියාමක් දකින්න. මේ මගින් පොත්ත කුණු වෙන්න බලනවා. ඉතින් ඒ නිසා මේක හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ අධික ආශ්‍රිත පීඩනය යටතේ හෙවත් මේ අඹ ගෙඩියේ නැත්තම් පළතුරෙහි තියෙන ශීරය ලොකු පීඩනයකින් තියෙන වෙලාවක තමයි මෙහෙම එළියට ගලාගෙන යන්නේ. මේ தත්ත්වය වළක්වන්න කළ හැකි දේ තමයි මේ ආශ්‍රිත පීඩනයේ අඩු අවස්ථාවල තමයි අස්වනු නෙලීම කළ යුතු වන්නේ. තේරුණාද ළමයි? ඔන්න දැන් අපි ඉස්සෙල්ලා කතා කළා අයහපත් අවස්ථාවේ අස්වනු නෙලීම ගැන. දෙවෙනි එක තමයි අයහපත් නෙලීමේ ක්‍රම හා තත්ත්ව අනුගමනය කළොත්. සමහරු කරන වැරදි වැඩක් තමයි අස්වැන්න බිමට නෙලනවා. එතකොට යාන්ත්‍රික හානියට ලක් වෙනවා. එහෙම නැත්නම් පොළොව මත ගොඩ ගසනවා. දැනගන්න පොළොව මත ගොඩ ගසපුවාම පස මගින් මේක ආසාදනය වෙනවා. පසේ ඉන්නවා විවිධ රෝගකාරක. ඒගොල්ලෝ මොකද වෙන්නේ? අස්වැන්නට ආසාදනයක් නැති කරනවා. ඒ නිසා කිසිම හේතුවක් මත නෙලාගත් අස්වැන්න නිරාවරණය වූ පස මත ගොඩ ගහන්න එපා. ඒක පුළුවන් තරම් අවම කරන්න. එහෙම ගොඩ ගහනවා නම් ඒ කාලය හැකිතරම් අවම කරන්න. ඒ වගේම නෙලීමට වැරදි උපකරණ හා ක්‍රම භාවිතා කරනවා. දැන් ගොඩක් වෙලාවට ගහකින් බණ්ඩක් වගේ ඒවා කපා ගන්නකොට පිහියක් භාවිතා කරන්න. නිකන් අතින් මෙහෙම කරලා කඩන්න ගියොත් ගහත් එක්ක ඉදිරි ආපු අවස්ථා තියෙනවා. අනික තමයි එහෙම කළොත් එහෙම මම ඒකයි කිව්ව අස්වැන්නට වගේ මවුෂාකයටත් හානි වෙන්න පුළුවන්. ගහ ඉදිරිලා එන්න පුළුවන්. අනික තමයි අපි යෝජනා කරනවා ඔය අන්නාසි එහෙම නැත්නම් අඹ වගේ අස්වනු නෙලනකොට ඒවායේ නටුව નિયમિત දිගට වඩා වැඩියෙන් තියලා නෙලා ගන්න එකයි හොඳ. එහෙම නැත්නම් ඒකෙන් ගොඩක් ශීර නැත්නම් කිරි ගලාගෙන යාමෙන් පොත්ත මිය යනවා. දැන් ඒ කියන්නේ මෙන්න මේකයි ළමයි. මේක අඹ ආදී නම් හොඳටම පැහැදිලි. අපි ගත්තොත් එහෙම අඹ ගෙඩියක් මේ අඹ ගෙඩියට සම්බන්ධ නටුව මේ තියෙනවා නම් මේ නටුවේ තියෙනවා ප්‍රධාන කලාප දෙකක් මේ විදිහට. මෙතන තමයි නටුව ස්වභාවිකව කැඩෙන ස්ථානය. මෙතනින් තමයි නටුව ස්වභාවිකව කැඩෙන්නේ. මේකට අපි කියනවා ළමයි නටුව ස්වභාවිකව කැඩෙන ස්ථානය කියලා. මෙතෙන්දී නටුව ඊට වඩා වැඩි දිගින් යුක්තව තියලා තියෙනවා. දැන් මේ නටුව ස්වභාවිකව කැඩෙන ස්ථානයෙන් අපි කඩලා ගත්තොත් මෙතනින් මොකද වෙන්නේ? ශීරය වැස්සෙන්න පටන් ගන්නවා. මෙන්න මෙතනින් අඹ ගෙඩියේ ඉඳලා ශීරය වැස්සෙන්න පටන් ගන්නවා නටුවේ. ඒක මෙතනට වැටලා තමයි කුණු වීම ඇති වෙන්නේ. නමුත් අපි මේක ස්වභාවිකව කැඩෙන ස්ථානයට වඩා දිගින් වැඩිව නෙලා ගත්තොත් ඒ තරම් අධිකව ශීරය වැස්සෙන්නේ නැහැ. ඒ තරම් අධිකව මේක කුණු වෙන්න හේතුවක් නෙවෙයි. ඒ නිසා නටුව ස්වභාවිකව කැඩෙන ස්ථානයට වඩා වැඩි දිගින් යුක්තව නෙලා ගන්න එක හොඳයි. එහෙම නොකළොත් අස්වනු හානි වෙන්න පුළුවන්. මේක අඹ වලට වගේම අන්නාසි වලටත් වැදගත් වෙනවා. ඒ වගේම තව දෙයක් තමයි ළමයි මේ පසු අස්වනු හානි ගැන කතා කරද්දී තද සූර්යාලෝකයට නෙලා ගන්නවා. එතකොට අස්වැන්න ඉක්මනට පිලිස්සිලා හානි වෙන්න පුළුවන්. එහෙම ගැටලුවක් අපට දක්වන්නත් පුළුවන්. හොඳයි. ඉතින් දරුවනේ මේ විදිහට අපි අස්වනු නෙලා ගන්න නැත්නම් ඒ නෙලා ගැනීමේ ක්‍රියාව නිසි පරිදි නොකළොත් එහෙම විවිධ ආකාරයෙන් පසු අස්වනු හානි ඇති වෙන්න පුළුවන්. හොඳයි. අපි එහෙනම් ඊළඟට ඉදිරි පියවර ගැන කතා කරමු. ඊළඟට නෙලා ගැනීමෙන් පස්සේ වෙන දේවල් මගින් කොහොමද පසු අස්වනු හානි ඇති වෙන්නේ